ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, උත්තරීතර සංවාදය නැමැති වන්දනා ගමනේ අපි මේ නියැලෙන්නේ. බැහැපත්ව යටහත්ව ස්වාමින් වහන්සේ සමග ඇති කරගන්නා වූ සබැඳියාව, ඒ උත්තරීතර සංවාදය, යාඥාව පිළිබඳවයි අපේ මෙනෙහි කිරීම, අපේ භාවනාව. යාඥාව පිළිබඳව ගැඹුරින් දැනගන්නට, යාඥාව පිළිබඳව අපගේ දැක්ම පිරික්සා බලන්නට, දැනුම සහ දැක්ම යාඥාව පිළිබඳව ගැඹුරු කරගන්නට දරන්නා වූ උත්සාහයයි උත්තරීතර සංවාදය. පදනම කරගන්නේ වෙනදා වගේම කතෝලික සභාවේ ධර්මෝපදේශය නැමැති කතෝලික සභාවේ මහා ධන නිධානයයි. යාඥාව පිළිබඳව මුල් හැඳින්වීම අපි පසුගිය වැඩසටහනේදී භාවනා කළා, මෙනෙහි කළා. යාඥාව පිළිබඳව විවිධ වූ ශුද්ධවන්තයන්ගේ අදහස්, ඔවුන්ගේ අත්දැකීම් අපි භාවනා කළා. අද දවසේ දෙවන තේමාව වෙන්නේ යාඥාව ගිවිසුමක් ලෙස. Prayer as a covenant. 2562 වෙනි වගන්තිය කතෝලික සභාවේ ධර්මෝපදේශය. යාඥාව නික්මෙන්නේ කොතනින්ද? යාඥාව වාචිකව කළද, සඥාවෙන් හෝ අභිනයෙන් කළද, යාඥා කරන්නේ සම්පූර්ණ පුද්ගලයාය. අපි වචන උච්චාරණය කළත්, නිහඬව යාඥා කළත්, භාවනා කළත්, අංග චලනයෙන්, ඉරියව් වලින්, අභිනයෙන් අපි විවිධාකාරයට යාඥා කළත්, කතෝලික සභාවේ ධර්මෝපදේශය කියනවා යාඥාව තුළ සම්පූර්ණ පුද්ගලයා දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙනවා. සම්බන්ධියාවක් ගොඩ නැගෙනවා. සම්පූර්ණ පුද්ගලයා දෙවියන් වහන්සේ සමග සංවාදේ, කතා බහේ නියැලෙනවා. නමුත් යාඥාවේ ප්‍රභවය නැත්නම් යාඥාව නික්මෙන්නේ කොහෙන්ද? පසුගිය වැඩසටහනේ අපි භාවනා කළා යාඥාවේ පදනම, අත්තිවාරම, නිහතමානීකම, බැහැපත්කම, යටහත්කම. අද දවසේ අපි භාවනා කරනවා මේ යාඥාවේ ප්‍රභවය ආරම්භ වෙන්නේ කොහෙන්ද? මූලාරම්භය කොහෙන්ද? අපේ මුවින් වචන පිට වුණාට, අපේ ඉරියව් වලින් විවිධාකාරයෙන් අපි එය ප්‍රකාශ කළාට යාඥාව පැන නැගින්නේ කොතනින්ද? අපි දකිනවා මහා ගංගාවල්. නමුත් මේ ගංගාව පැන නගින උල්පතක් තිබෙනවනේ. මේක සොයාගෙන ගියොත් ඒක හරි වැදගත්. ඒ වගේම මේ යාඥාවේ ප්‍රභවය නැත්තම් සරල භාෂාවෙන් මේ යාඥාව නික්මෙන්නේ පිට වෙන්නේ කොහෙන්ද කියන එක තමයි අද දවසේ අපි මුල්ම මෙනෙහි කිරීම. යාඥාවේ ප්‍රභවය හදවතයි. යාඥාවේ පදනම නිහතමානීකමයි, බැහැපත්කමයි. යාඥාවේ ප්‍රභවය වන්නේ ඔබේ මගේ හදවත, නැත්තම් ඔබේ මගේ සිත. අපගේ හදවත දෙවියන් වහන්සේ ගෙන් ඉවත්ව ගොස් ඇතනම් අපගේ යාඥාව, අපගේ වචන නිශ්චවල ක්‍රියාවක් වේ. කිසිම වැදගත්මක් නැති නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. අපේ හදවත, අපේ සිත දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ නොවි වචන පමණක්, ඉරියව් පමණක්, අංග චලන පමණක් ඉදිරිපත් වෙනවා. සමහර විට එහෙම වෙනවානේ. සරල උදාහරණයක් ගත්තොත් ඔබ මට අපි හැමෝටම මේ වගේ දේවල් සිදු වෙනවා සමහර විට. දිව්‍ය පූජාවේ දේව වචනයට අපි සවන් දෙනවා. මේ සවන් දෙන අතරතුර පළවෙනි කීවීම වේවා, දෙවෙනි කීවීම සුද්ධෝ සුවිශේෂී වේවා, ඔබේ මගේ මනස යනවා කොහේ හරි. සිත හීලා නැහැ, හරිම මුරණ්ඩුයි කියලා කොහේ හරි හිත යනවා. සුවිශේෂ වාක්‍ය ඉවර වෙනවා, දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා කියලා වාඩි වෙනවා. වාඩි වෙනකොටම මතක නැහැ මොනවද ඇහුම් කන් දුන්නේ. අද දවසේ සුවිශේෂයේ මොකක්ද?
අද පළවෙනි කීවීම දෙවෙනි කීවීම මොකක්ද? තප්පර ගණනයි ගියේ. ඇයි? අපේ සිත එතන නැහැ. ගත පමණයි. ඉරියව්ව පමණයි. සමහරට අත් දෙකත් වැඳගෙන ඉන්නවා. හිසත් පහත් කරන ඇස් දෙකත් පියාගෙන ඉන්නවා. නමුත් සිත සම්බන්ධියාවක් නැහැ. තවත් වෙලාවකට අපි ජපමාලයේ උච්චාරණය කරනවා. එහෙම නැත්නම් සුද්ධෝපය උච්චාරණය කරනවා. ජපමාලයේ උච්චාරණය කරගෙන යනවා ක්‍රියාව සිදු වෙනවා ඇටෙන් ඇටය නමෝ මරිය 10 අවසන් වෙනවා. ස්වර්ගයේ වැඩ සිටින පහු කරගෙන ගිහිලා ඊළඟ කොන්ත පන්තියක් යනවා. තාම නමෝ මරිය නීනි ප්‍රීපසාද පූර්ණවන්තිනි දන්නේ නැහැ කොන්ත පන්තියත් අවසන් වුණාද. කොන්තේ කියනවා දන ගහගෙන හෝ වාඩි වෙලා ජපමාලයත් අතේ තියෙනවා. අනේ ජපමාලයේ ඇට ටිකත් ගණන් කරනවා. නමුත් සිත කොහේ හරි ගිහිල්ලා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණේ නැහැ. වචන පිට වෙනවා නමෝ මරීනී ප්‍රිය ප්‍රසාද ස්වර්ගයේ වැඩ සිටින ඉරියව්වක් තිබෙනවා. වචනක් තියෙනවා. සිත වෙන තැනක. සිත දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා එවැනි යාඥා අපිටම දැනෙනවා නිෂ්ඵලයි. දැනෙන්නේ නැහැ. යාඥා කළාද කියලා හිතට දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ ඔබේ මගේ සිත තමයි යාඥාවේ ප්‍රභවය. ඒ සිත දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙද්දී ඒ සිතත් එක්ක දෙවියන් වහන්සේගේ සබැදියාව ගොඩනැගෙද්දී සංවාදයක් ගොඩනැගෙද්දී ඒ උත්තරීතරයි එය තමයි සැබෑ යාඥාව. 2563 හදවත මා වාසය කරන මාගේ වාස භවනයි. මේ හදවත කියලා කියන්නේ මාංශයෙන් සහ රුධිරයෙන් සහ විවිධ වූ දමිනි ශිරා නාල වලින් හැදුණු මේ ශාරීරික හදවත නෙමෙයි. මෙහිදී හදවත කියලා හඳුන්වන්නේ ඔබේ මගේ සිත. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ mind not the heart. අපේ සිත හීලා නැහැ කියන්නේ හදවත එහෙට මෙහෙට යනවා කියන එක නෙමෙයිනේ. අපේ ජීවිතේ ගොඩක් තීරණ ගන්නේ ජීවිතේ වැදගත්ම දේ සිදු වෙන්නේ මේ සිත හරහා. නමුත් හරි ප්‍රශ්නයක් තවමත් හරියටම වෛද්‍ය විද්‍යාව තුළ හෝ මනෝවිද්‍යාව තුළ කියන්නට බැලුවා දෙනවා සිත තියෙන්නේ කොහෙද? Where is mind? No answer. No clear answer. පැහැදිලි උත්තරයක් නැහැ. නමුත් සිත තියෙනවා. කියන අපි කියන්නේ මගේ හිත රිදුණා. ඒ කියන්නේ පපුව රිදෙනවා කියන එකද? නෑනේ. එහෙනම් බෙහෙත් ගන්න පුළුවන්. බයිපාස් කරන්න පුළුවන්. මොන හරි දෙයක් කරන්න පුළුවන්. පපුව රිදෙද්දි. හිත රිදුණා කියලා කියන්නේ එය ඊටමත් ශරීරයට අපේ ජීවිතයට සම්බන්ධයි. සිත කලකිරිලා කියලා කියන්නේ බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත තුවාල වුණා කියලා කියන්නේ ප්ලාස්ටර් එකක් දාලා වහන්න පුළුවන් එකක් නෙමෙයි. ශරීරයේ ඕනෑම තැනක් තුවාල වුණොත් මැහුම් දාලා ප්ලාස්ටර් දාලා බෙහෙත් දාලා බැන්ඩේජ් කරලා වහන්න පුළුවන්. හැබැයි සිත තුවාල වෙන අවස්ථාවක්. හිතලා බලන්න ඔබේ සිත තුවාල වුණු අවස්ථාවක්. සිත රිදුණු අවස්ථාවක්. එතකොට දැනෙනවා සිත තියෙනවා. ඒ සිත රිදෙනකොට සිත තුවාල වුණාම මුළු ගතම පණ නැති වෙනවා. මුළු ගතටම වැඩ කරන්න බැරි වෙනවා. කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඔහේ පැත්තක් බලාගෙන ඉන්නවා. ජීවිතේ පවා නැති කරගන්න හිතෙනවා. හිත රිදුණු වෙලාවට. පපුව රිදිද්දීම හිතෙන්නේ නැහැ. බෙහෙතක් ගන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න. සිත රිදෙද්දි සමහර විට තනි වෙන්න හිතෙනවා. එහෙම නැත්නම් හිතවත් කෙනෙක් හමු වෙන්න, පූජක පැවිදි කෙනෙක් හමු වෙන්න, දෙවිදුන් සොයා යන්න. මේ විදිහට කියනවා මේ සිත තමයි ඔබ මම වාසය කරන වාසභවන. අපේ ජීවිතේ රැඳෙන්නේ මේ සිත නැත්නම් මේ හදවත තුලයි. මා ජීවත් වන ස්ථානයයි. හරි ලස්සන නිර්වචනයක් දෙනවා. මා ජීවත් වෙන්නේ කොහෙද? එතකොට කියන්නේ ශ්‍රී ලංකාවේ අහවල් නගරේ ආහල් ගමේ මේ ලිපිනේ දරන මෙන්න මේ පාරේ මෙන්න මේ නිවසේ කියන එක. මගේ ඔබේ ජීවිතයේ ජීවත් වෙන්නේ සිත තුලයි. කතෝලික සභාවේ ධර්මෝපදේශී ඉගැන්වීම. පුද්ගලයෙක් හැටියට මං ජීවත් වෙන්නේ මේ නගරේ මේ ගමේ මේ නිවසේ නැත්තම් මේ බෝඩිමේ එහෙම නැත්තම් මේ ළමා නිවාසේ එහෙම නැත්තම් මේ වැඩිහිටි නිවාසේ නැත්තම් මේ පූජක නිවහනේ නැත්තම් පැවිදි ආරාමේ. නමුත් ඔබේ මගේ ජීවිතය ජීවත් වෙන්නේ කතෝලික සභාවේ ධර්මෝපදේශය අනුව
සිත තුලයි. හදවත එහෙම නැත්නම් සිත අපගේ හා අන් අයගේ බුද්ධියෙන් අවබෝධ කර ගැනීමේ ග්‍රහණයෙන් ඔබට යන අපගේ සැඟවුණු කේන්ද්‍රස්ථානයයි. හැමං තාම වෛද්‍ය විද්‍යාව හෝ මනෝවිද්‍යාව හෝ භෞතික විද්‍යාව හොයාගෙන නැහැ මේ සිත කොහෙද තියෙන්නේ. සිතක් තියෙන බව දන්නවා. මෙය ඔබේ මගේ ජීවිතයේ සැඟවුණු කේන්ද්‍රස්ථානයයි. Center of life කේන්ද්‍රස්ථානය. හැබැයි සැඟවිලා. එක්තරා විදිහකට සැඟවිලා තියෙන එකත් හොඳයි කියලා හිතනවා. නැත්තම් මොකද වෙන්නේ? මිනිස්සයා තමන්ගේ බුද්ධිය භාවිතා කරලා තාක්ෂණය භාවිතා කරලා හදවතේ කෑලි ගලවනවා, නාලහයි කරනවා, බයිපාස් කරනවා වගේ සිතත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා. සමහර විට දෙවියන් වහන්සේ ගොඩාක් වටින දේවල් තාම හංගලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියනවා මිනිස් බුද්ධියෙන් අවබෝධ කර ගැනීමෙන් ඔබට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ සැඟවුණු ජීවිතයේ කේන්ද්‍රස්ථානයයි. මේ කේන්ද්‍රස්ථානය තමයි යාඥාවේ ප්‍රභවය. ජීවිතයේ ඊ타ත්ම වැදගත්ම ස්ථානයෙන් තමයි යාඥාව. දෙවියන් හා සමග ගොඩනැගෙන සබැඳියාව සංවාදයේ උත්තරීතර සංවාදය ආරම්භ වෙන්නේ. සමහරට අපි හිතන්නෙත් නෑ මෙච්චර ගැඹුරට යාඥාව පිළිබඳව. මිනිසාගේ හදවතේ ගැඹුර මැනිය හැක්කේ. හැම දෙයක්ම මනින්න පුළුවන්. ශාරීරික අවයව වෙන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන ඕනෑම දෙයක් අපි මොනවා හරි ඒකකයක් තුලින් මනිනවා. ගැඹුර, දිග, පළල, උස, බර මේ හැම දෙයක්ම අපිට මනින්න පුළුවන්. දැන් මේ සිත සැඟවුණු කේන්ද්‍රස්ථානේ. එහෙනම් මේ සිත කොහොමද අපි මේ සිතේ ගැඹුරත්වය, විශාලත්වය කොහොමද මනින්නේ? කාටද මනින්න පුළුවන්? ගැඹුර මැනිය හැක්කේ එය මුලින්ම වටහාගත හැක්කේත් මට නම් බෑ වගේ හිත තේරුම් ගන්න කියලා කියන්නේ. නැත්තම් සමහරට අපිම කියනවා. මගේ හිත මටම තේරුම් ගන්න බෑ. මම මොකද මේ විදියට හිතන්නේ කියලා. පැහැදිලි. එය මුලින්ම වටහා ගන්නට ඔබට මට බෑ. මොකද ඒ සැඟවුණු දෙයක්. සංගවා තිබෙන දෙයක්. හැබැයි ජීවිතයේ කේන්ද්‍රස්ථානයයි. එහෙනම් කාටද පුළුවන් මේ සිතේ ගැඹුරත්වයේ හරියට මනින්න? වෙන විදිහකට කිව්වොත් මුළුමනින්ම මෙම සිත වටාගත හැක්කේ කාටද? දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේට පමණකි. හරි ගැඹුරු ඉගැන්වීමක් බොහොම සරලව කතෝලික සභාවේ ධර්මෝපදේශ ඉදිරිපත් කරනවා. ඔබේ මගේ සිත හරියට හඳුනා ගන්න පුළුවන්. මට මගේ සිතවත් හඳුනා ගන්න බැරි වෙද්දී වෛද්‍ය විද්‍යාවට හෝ භෞතික විද්‍යාවට හෝ ජීව විද්‍යාවට හෝ හඳුනාගත නොහැකි වෙද්දී මේ සිත හරියට හඳුනාගන්නේ වටහාගන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ පමණයි. එම නිසා හදවත එහෙම නැත්නම් සිත දෙවියන් වහන්සේ හමුවන ස්ථානයයි. එය ගිවිසුමේ ස්ථානයයි. මේ තේමාව යාඥාව ගිවිසුමක් ලෙස ප්‍රයාස කවනට. එහෙනම් දෙවියන් වහන්සේ ගිවිසුම් ගත වෙන්නේ දෙවියන් වහන්සේ ඔබව මාව හමු වෙන්නේ මේ මිනිස්යාගේ ඊ타ත්ම උතුම් කේන්ද්‍රස්ථානය වෙන නමුත් මිනිස්යාගේ බුද්ධියට එහා ඔබට ගිය තාක්ෂණයෙන් එහාට ගිය තවමත් සැඟවී ඇති මේ සිත තුල තමයි දෙවියන් වහන්සේ ඔබ හා මා හමුවන්නේ. ඔබ හා මා දෙවියන් වහන්සේ සමග ගිවිසුම් ගත වෙන්නේ මෙන්න මේ සිත තුලයි ජීවිතයේ කේන්ද්‍රස්ථානය තුලයි. කොළ කෑල්ලක ගල් පුවරුවක නෙමෙයි ස්වාමීන් වහන්සේ ගිවිසුම් ගත වෙන්නේ. එදා උන්වහන්සේ බව ප්‍රකාශ කරා. කාලයක් පැමිණෙනවා. මම මගේ ආදරය ප්‍රේමය සහ මගේ දහම මිනිස්යාගේ හදවතේ ලියනවා. ගල් පුවරුවල නෙමෙයි. ශිලා ලේඛනවල නෙමෙයි. පතපොතේ නෙමෙයි. දවසක් එනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දහම ඔබේ මගේ හදවතේ ලියනවා. අපේ සිත තුල සඳහන් කරනවා. අන්න එතන තමයි ස්වාමින් වහන්සේ ඔබයි මමයි හමු වෙන තැන, ගිවිසුම් ගත වන තැන. 2564
ක්‍රිස්තියානි ආඥාව ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ හා අප අතර ඇති කරගන්නා ගිවිසුමකි. ක්‍රිස්තියානි ආඥාව කතෝලික ආඥාව කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා අතර ඇති කරගන්නා ගිවිසුමක්. ගිවිසුම කා අතරද? දෙවියන් වහන්සේ සහ මා අතර. දෙවියන් වහන්සේ සහ ඔබ අතර. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා අතර. හැබැයි මේ ගිවිසුම ඇති වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුළ. ක්‍රිස්තුන් වහන්සේ නොමැතිව නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ ගැලවුම් කරුවානන් තුළ මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ ඇතිවන ගැඹුරු ගිවිසුම යාඥාවයි. ඒ මාංශගත වූ දේව පුත්‍රයන්න්ගේ මනුෂ්‍යමය කැමැත්තට ඒකාබද්ධව දෙවි පියාණන් වහන්සේ වෙත මුළුමනින්ම යොමු වූකි. එතකොට ඔබේ මගේ මේ යාඥාව දෙවියන් වහන්සේ වෙත දේවතාත්තා වෙත මුළුමනින්ම යොමු වෙනවා. ක්‍රිස්තුන් වහන්සේ තුලින් යාඥා කරාමත් අපි කියනවානේ මේ කිව්දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. We ask this through Christ. ක්‍රිස්තුන් වහන්සේ තුලින් ක්‍රිස්තුන් වහන්සේ වෙතින් දෙවියන් වහන්සේ වෙතට. එහෙනම් මිනිසයා ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ. යාඥාව තුළ අපි ගිවිසුම් ගත වෙනවා දෙවියන් වහන්සේ සමග ක්‍රිස්තුන් වහන්සේ තුළ ක්‍රිස්තුන් වහන්සේ සමග. අපගේ දිනදා යාඥාව තුළත් ඒක පැහැදිලි. මේ කිව්දේ අපගේ ස්වාමින් වන. අපි බොහෝ දේ කියලා අවසන් කරන්නේ මේ කිව්දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. නමුත් අපේ යාඥාවේ ආමන්ත්‍රණය දේවතාත්තට මේ අහලා මේ තුලින් ක්‍රිස්තුන් වහන්සේ සමගයි අපේ ජීවිතයේ මේ ගිවිසුම ගොඩනැගෙන්නේ. ඒතර මේ ගිවිසුම් සම්බන්ධියාවකටයි මේ සංවාදය අපි උත්තරීතර සංවාදය දෙවියන් වහන්සේ සහ මිනිසයා අතර ඇතිවන මේ සංවාදයේ දෙබස ක්‍රිස්තුන් වහන්සේ තුල ක්‍රිස්තුන් වහන්සේ මත ක්‍රිස්තුන් වහන්සේ තුලින් ඇතිවන මේ දෙබස උත්තරීතර වන්නේ මන්ද? මේ සංවාදය මුල පුරනවා ගිවිසුමකට. අපි කතා කරන මිනිසියොත් එක්ක කතා කරන ලෝකයේත් එක්ක කතා කරන දේ ගිවිසුමකට අපිව ගෙනියන්නේ නැහැ. සමහරට දැනුම ලබා දෙන්න පුළුවන්, තොරතුරු ලබා දෙන්න පුළුවන්, information and knowledge. එහෙම නැත්නම් අපේ ජීවිතේට වටිනා දෙයක් ලැබෙන්න පුළුවන්, නොවටිනා දේවල් ඇහෙන්නත් පුළුවන්. වචනයේ තුල සංවාදයේ තුල ගිවිසුමකට ඇතුළු වෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක යාඥා කරද්දී. දෙවියන් වහන්සේත් එක්ක කතා කරද්දී. දෙවියන් වහන්සේත් එක්ක සංවාදයේ නිලෙද්දී එය මිනිස්යාගේ ජීවිතයේ ගැඹුරුම වටිනාම කේන්ද්‍රස්ථානයේ වන සිත දෙවියන් වහන්සේගේ සිත හා බද්ධ වෙමින් ඒකාබද්ධ වෙමින් ගැඹුරු ගිවිසුමකට ඇතුළු වෙනවා. ඒතර මේක ගිවිසුම් සම්බන්ධියාවක් බවට පත් වෙනවා. A covenant relationship. පුරාණ ගිවිසුම පුරාවට අපිට මේ වචනේ ඇහෙනවා. ගිවිසුම් සම්බන්ධියාව. දෙවියන් වහන්සේ සහ මිනිසයා අතර. A covenant relationship. එසම මේ ගිවිසුම අපිව ගෙනියනවා සම්බන්ධතාවයක් දක්වා. ඊළඟ අනුමාතෘකාව වෙන්නේ නිසයි යාඥාව සම්බන්ධතාවයක් ලෙස. Prayer as a relationship. 2565 වන වගන්ති. නව ගිවිසුම තුල යාඥාව අසීමිත ලෙස යහපත් වූ දෙවි පියාණන් වහන්සේ සමගද ඔවුන් වහන්සේගේ ඒක පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමගද ශුද්ධාත්මයන් වහන්සේ සමගද ඇති කරගන්නා දේව දරුවන්ගේ ජීවමාන සම්බන්ධියාවකි. දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන් අතර ඇතිවන්නා වූ ජීවමාන සම්බන්ධියාවක්, a living relationship, ප්‍රේමණීය සම්බන්ධියාවක්, a loving relationship, දිගුකාලීන සම්බන්ධියාවක්, a long lasting relationship, a loving, a living and a long lasting relationship. ප්‍රේමණීය සම්බන්ධතාවයක්, ජීවමාන සම්බන්ධියාවක් සහ දීර්ඝකාලීන දිගුකාලීන සම්බන්ධියාවක් යාඥාව තුළ ගොඩ නැගෙනවා. මේ සම්බන්ධියාව තමයි යාඥාව. මේ සංවාදය තමයි යාඥාව වෙන්නේ. මේක ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ
දරුවන් ඔබ මා සමගයි. දේවරාජ්‍යයේ වරප්‍රසාදය නම් පූර්ණ මනුෂ්‍යයා ස්ප්‍රීතුව සමග පරිපූර්ණ වීමත් ශුද්ධවන්ත වූත් රාජකීය වූ ත්‍රීත්වය සමග ඇති කරගන්නා සම්බන්ධතාවයයි. මේ ලෙස ප්‍රකාශ කරන්නේ නිසියාහි ග්‍රෙගරි මුනිතුමා. ශුද්ධෝ ග්‍රෙගරි මුනිතුමන් ප්‍රකාශ කරනවා යනු මේ යාඥාව සම්බැඳියාවකට ගෙන යනවා. ඒ ගෙන යන්නේ දෙවියන් වහන්සේ හා සිය දරුවන් සමග. ඒ දෙවියන් වහන්සේ කොහොමද? ශුද්ධවන්ත වූත් රාජකීය වූත් දෙවියන් වහන්සේ. අතිශුද්ධ වූ පරිශුද්ධ වූ දෙවියන් වහන්සේ සමග රාජකීය වූ රජාති රජානන් වන දෙවියන් වහන්සේ සමග දුර්වල මනුෂ්‍යයා කොහොමද සම්බන්ධ වෙන්නේ? යාඥාව තුළයි. සංවාද කරන්නේ කොහොමද? දෙවියන් වහන්සේත් එක්ක කතා බහ කරන්නේ යාඥාව තුළයි. ක්‍රිස්තුන් වහන්සේ සමග සම්බන්ධ වූ තරමට හා උන්වහන්සේගේ ශරීරය වූ ශුද්ධෝ ස්වභාව තුළ ව්‍යාප්ත වූ තරමට යාඥාව ක්‍රිස්තියානි යාඥාව බවට පත්වෙයි. යාඥාව ක්‍රිස්තියානි යාඥාව බවට පත්වෙයි. යාඥා කිරීම ප්‍රයා කියන එක ඕනෑම ආගමක පොදු වචනයක්. ප්‍රයා we say our prayers. මේක ඕනෑම ආගමිකයෙකුට කියනකොට මේක ක්‍රිස්තියානි යාඥාව වෙන්නේ කොහොමද? ක්‍රිස්ටියන් ප්‍රයා, කැතොලික් ප්‍රයා කොහොමද කතෝලික යාඥාවක් වෙන්නේ? හරි ලස්සන පදනමක් කතෝලික සභාව ඉදිරිපත් කරනවා මේ ධර්මෝපදේශي. සමහරවිට අපි ඒ ගැන එච්චර හිතන්නේ නැති වෙන්න පුළුවන්. මගේ යාඥාව ක්‍රිස්තියානි යාඥාවක්ද? ඇත්තටම ක්‍රිස්තියානි යාඥාවක් වෙන්න නම් කියනවා මේ යාඥාව ක්‍රිස්තුන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න ඕනේ. ඔබේ මගේ යාඥාව ක්‍රිස්තියානි කිතුණු යාඥාවක් වෙන්න නම් හැකිතාක් දුරට උපරිමයෙන්ම ක්‍රිස්තුන් වහන්සේ සමග සම්බන්ධ වෙන්නට ඕනි. දෙවෙනි කාරණය ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන ශුද්ධෝ ස්වභාව සමග සම්බන්ධ වෙන්නට ඕනි. තොර මේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සබැඳියාව ගොඩ නැගෙන්නේ ක්‍රිස්තුන් වහන්සේට කොච්චර මං සම්බන්ධ වෙනවද? ශුද්ධෝ ස්වභාවට කොච්චර සම්බන්ධ වෙනවද? එනවා යාඥාව තුළ මගේ ඔබේ යැදුම දෙවියන් වහන්සේ හා සමග ගඹුරු සැඹදියාවක් ඇති කරනවා, සංවාදයක් ඇති කරනවා. ඒ වගේම ශුද්ධෝ ස්වභාව සමග ගැඹුරු සැඹදියාවක්, සංවාදයක් ඇති කරනවා. ඉතින් නවතින්නේ නැහැ. යාඥාව තුළ මම මාත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබ ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. මම මාත් එක්ක සංවාදයක නියැලෙනවා. ඔබ ඔබත් එක්ක සංවාදයක කතා බහක නියැලෙනවා. නිසා යාඥාව කතෝලිකයාගේ ජීවිතයේ, කිතුණුවගේ ජීවිතයේ පදනමයි. එහි ප්‍රභවය හදවතයි සිතයි. මේ සිත ජීවිතයේ කේන්ද්‍රස්ථානයයි. මේ කේන්ද්‍රස්ථානයේ තුල අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙද්දී අපි සංවාද කරනවා, අපි සම්බැදියාව ගොඩනගනවා. දෙවියන් වහන්සේ සමග, ශුද්ධෝ ස්වභාව සමග සහ මා සමග, ඔබ සමග. මේ ආකාරයෙන් ඔබේ මගේ යාඥාව සම්බන්ධතා ගොඩනගනවද? සබැඳියාවක් ගොඩනගනවද? අපි කල්පනා කරමු, භාවනා කරමු. ජේසු පිහිටයි.